ගෞරවනීය මහා සංඝරත්නයන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, ධම්මසංගණී මාතිකා අධ්‍යයනයේ පාඩම් මාලාවේ කුසල ත්‍රිකය පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටින්නේදී පසුගිය වීඩියෝ අවසන් කළේ අපි මේ කෝසල්ල සම්භූතාර්ථයෙන් කුසල් නම් වෙන බව, කුසලය කියන පදය පිළිබඳව සාකච්ඡා කරද්දී අපි දැනගත්තා. එහිදී මේ යෝනිසෝ මනසිකාරය කුසල් ඉපදීම පිණිස ආසන්නතම කාරණය වන බව අපි දැන කියාගත්තා. කුසල් ඉපදීම පිළිබඳව කතා කරනකොට යෝනිසෝ මනසිකාරය ගැන කතා නොකරම බැහැ. ඒක නිසා මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රඥාවද? නැත්නම් මනසිකාර චෛතසිකයද? එහෙම නැත්නම් විනයන් දෙයක්ද? මෙන්න මේ කාරණේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. යෝනිසෝ මනසිකාරය පිළිබඳව කතා කරද්දී අපිට ඊටම වැදගත් සූත්‍ර දේශනාවක් මුණ ගැහෙනවා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ. ඒ තමයි ගොඩක් දෙනෙක් අහලා තියෙන, ගොඩක් දෙනෙක් අහන්න ප්‍රිය කරන ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් වෙන සබ්භාසව සූත්‍රය. මේ සබ්භාසව සූත්‍රයේ ආරම්භයේදීම තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි, මම දන්නා වූ තැනැත්තාට, දක්නා වූ තැනැත්තාට ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම දේශනා කරනවා. නෝ අජානතෝ නෝ අපස්සතෝ. නොදන්නා කෙනාට නොවේ, නොදකින කෙනාට නෙමෙයි. කිංච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති. මහණෙනි, කුමක් දන්නා වූ පුද්ගලයාට, කුමක් දක්නා වූ පුද්ගලයාට ආශ්‍රව ප්‍රහාණය වේද? යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ දෙකයි. මේ දෙක දන්නා වූ දක්නා වූ පුද්ගලයාට ආශ්‍රවයන් ක්ෂය කිරීම දේශනා කරමි කියන අර්ථය. අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ. මහණෙනි, අයෝනිසෝ මනසිකාරය නිසා අනුප්පන්නා චේවාසව උප්පජ්ජಂತಿ. නූපන්නාශ්‍රව උපදිනවා. උප්පන්නා චාසව පවඩ්ඩಂತಿ. උපන්නාශ්‍රව වැඩෙනවා. යෝනිසෝචකෝ භික්ඛවේ මනසිකරෝතෝ. මහණෙනි, යෝනිසෝ මනසිකාරය නිසා අනුප්පන්නා චේවාසවා නූපජ්ජಂತಿ. නූපන්නාශ්‍රව උපදින්නෙත් නැහැ. උප්පන්නා චාසව පහියಂತಿ. උපන්නාශ්‍රවත් ප්‍රහාණය වෙනවා කියලා. ඉතින් මේ සූත්‍ර පාඨයෙන් හොඳට පේන දෙයක් තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ ඊටම වැදගත් සාධකයක් ආශ්‍රව ප්‍රහාණය කිරීමේදී, කුසල් ඇති කර ගැනීමේදී. සෝතාපට්ටි අංග වලටත් බුදුරජාණන් වහන්සේ මේ යෝනිසෝ මනසිකාරය ඇතුළත් කරලා තියෙනවා. සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, තුන්වෙනි කාරණයෙන් යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නැත්නම් කෙනෙකුට
ධම්මානුධම්ම ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් මේ සූත්‍ර පාඨය පැහැදිලි කරන අට කතාවේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. යෝනිසෝ මනසිකාරෝ නාම උපාය මනසිකාරෝ පත මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරය කියන්නේ උපාය මනසිකාරය, පත මනසිකාරය. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ උපායෙන් මෙනෙහි කිරීමයි. නිවැරදි මාර්ගයෙන් මෙනෙහි කිරීමයි. උපායක් කියලා කියන්නේ දෙයක් අත්පත් කරගන්න අනුගමනය කරන ප්‍රතිපදාව, ක්‍රමවේදය. පත කියලා කියන්නේ මාර්ගයට. මාර්ගයක් කියන්නේ දෙයකට අපිට සමීප වෙන්නට අපි යොදා ගන්නා දෙයට කියනවා මාර්ගය කියලා. එතකොට උපායෙන් මෙනෙහි කිරීම, නිවැරදි මාර්ගයෙන් මෙනෙහි කිරීම කියන මෙන්න මේ කාරණයෙන් තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාරය උපාය වෙනකොට, නිවැරදි මාර්ගය වෙනකොට එයින් අපිට ලං වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අර ඵලය, කුසල ධර්ම. ඊළඟට කියනවා අටකථාචාරින් වහන්සේ අනිච්ඡාදීසු අනිච්ඡන්ත්‍යාදිනා ඒව නයන. අනිත්‍ය වූ සංස්කාර ධර්ම අනිත්‍යයි ආදී වශයෙන්. ඒ කියන්නේ දුක්ඛ වූ සංස්කාර දුක්ඛ වශයෙන්, අසුභ වූ සංස්කාර අසුභ වශයෙන්, අනාත්ම වූ ධර්මයන් අනාත්ම වශයෙන් මේ විදිහට දකිනකොට, එහෙම නැත්නම් සත්‍යානුලෝමී කියනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස අනුලෝපවන පරිදි හෝ පවතින සිතෙහි ආවට්ටනා අන්වාවට්ටනා ආභෝගෝ සමන්නාහාරෝ මනසිකාරෝ අයං උච්චති යෝනිසෝ මනසිකාරෝති. ඒ සිතේ යම් ආවර්තනයක්, අන්වාවර්තනයක්, ආභෝගයක්, මෙනෙහි කිරීමක්, මනසිකාරයක් වේද, අන්නේ යෝනිසෝ මනසිකාරය වෙනවා. ඉතින් මේ අට කතා පාඨයේ මේ අග කියවිච්ච මේ ආවට්ටන, අන්වාවට්ටන, ආභෝගෝ සමන්නාහාරෝ කියන පද නම් එච්චර හුරු වචන නෙමෙයි. ඒක හිත අපිට යන්න වෙනවා ටීකාවටත් මේ පිළිබඳව විස්තරයක් දැනගන්න. ටීකාවේ මේ අට කතා පාඨය පැහැදිලි කරන්නේ මෙහෙමයි. චිත්තස්ස ආවට්ටනාති ආදිනා ආවට්ටනාය පච්චේ භූතා තතෝ පුරිමුප්පන්නා මනෝද්වාරිකා කුසල ජනන පවත්ති පලවෝහාරේන තථා උත්තා. මේ පාඨ කියවුණානේ චිත්තස්ස ආවට්ටනා කියලා. එතනදී ඒ චිත්තස්ස ආවට්ටනාදී වශයෙන් සඳහන් කරන්නේ ආවට්ටන කියන සිතට ප්‍රත්‍ය වූ එම සිතට කලින් උපන් මනෝද්වාරික කුසල ජවන පැවතීම වශයෙන් ඵලය අනුව විවහාර කොට දැක්වීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අර අට කතා පාඨ කියවෙනවනේ අනිච්ඡාදීසු අනිච්ඡන්ති ආදීනායව නයේන සත්‍යානුලෝමී කියනවා කියලා. ඒ කියන්නේ කෙනෙක් සංසාරේ සද්ධර්ම ශ්‍රවණය නිසා, සත්පුරුෂ ඇසුරෙන් ලැබෙන සද්ධර්ම ශ්‍රවණය නිසා, සුදුසු පරිසරයක ඉපදෙන සිටීම නිසා මෙන්න මේ කරුණු කාරණා මත පදනම් වෙලා මේ සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා.
සංස්කාර ධර්ම දුකයි කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහලා ඊට පස්සේ ඒ අහපු ධර්මය ඒ පුද්ගලයා විසින් හොඳින් ධාරණය කරගෙන ඊට පස්සේ අර්ථ විමසනවා කියන එක. ඒ වගේ මේ භාවනා ඥානය තුළින් දකිනවා කියන එක. ඒකට එහෙම යම්කිසි පුද්ගලයෙක් අර සද්ධා ජාතු උපසංකමති උපසංකමිත්වා පෛරුපාසති ආදී වශයෙන් කීටාගිරි සූත්‍රයේම දක්වපු විදිහට ගුරුවරයෙක් වෙත සත්පුරුෂයෙක් වෙත එළඹිලා මේ සද්ධර්ම ශ්‍රවණය කරලා අහපු ධර්මයේ ජීවිතයට ගලපලා බලනකොට සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අසුභයි අනාත්තයි කියලා උට වැටහෙනවා. මේ පවසන්නේ උත්කෘෂ්ඨ විදිහට. සමහර වෙලාවට කිසිම දෙයක් කාටවත් දෙන්න හොඳ නෑ කියලා හිතපු කෙනෙක්ට මේ දේවල් බෙදා හදාගෙන ජීවත් වෙන්නට ඕනේ. දීමෙන් විපාක ලැබෙනවා මට. ඒ කුසලයක් කියන ඥානය ඇති වෙන්න පුළුවන්. මෙච්චර මේ අනිත්‍ය දර්ශනය නොවෙන්න පුළුවන්. ඔහු එපමණ දුර ගියේ නැහැ. ඔහු කල්යාණ මිත්‍රයා නිසා සද්ධර්ම ශ්‍රවණය නිසා ලැබු දේ තමයි තමන්ගේ මසුරු මල නැති වෙලා පරිත්‍යාගශීලී බව උට ලැබුණා. ඔහු කුසල් පිළිගන්නේ නැතුව ඉඳලා කුසලයේ පිළිගන්න පටන් ගත්තා. ඔහු කුසලේ විපාක දන්නේ නැතුව ඉඳලා කුසලයන්ගේ විපාක තියෙනවා කියලා නුවණින් දැක්කා. ඔහු අතීතේ අපිට සසර ගමනක් තිබුණ නැහැ කියලා වැරදි විශ්වාසයක ඉඳලා වැටහීමක ඉඳලා ඒ වැටහීම විනාශ කර ඒ ඇදහිීම විනාශ කරගෙන නිවැරදි අවබෝධයටපත් වුණා වෙන්න පුළුවන්. මේ මව්පියන්ට සලකන එකේ මහ දන් දෙන එකේ මිත් වඩන එකේ මේවේ ආනිසංස තියෙනවා. ප්‍රතිඵලයක් මට අනාගතේ ලැබෙනවා යහපත් දෙයක්. පස්පව් දස කුසල් කරාම මේවේ විපාකයක් ලැබෙනවා. ඒක අර කුසලයේ ලැබෙන විපාකයට හාත්පසින් වෙනස්. මේ විදිහේ දැනුමක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. මේක මේ අනිත්‍ය ආදි වශයෙන් දැක්වේ ඉහළ මට්ටමින්. හරි. ඒතර ඉහළ මට්ටමින් නැතුව සමහර වෙලාවට ඒ දක්වා තියෙන අනිකුත් නුවණක් කෙනෙක් ඇති කරගත්ත වෙන්න පුළුවන් සංසාරේ. ඒ වගේ මෙතනත් ඔබට කියලා සත්‍යානුලෝම කියන මේක චතුරාර්ය සත්‍ය අවබෝධයට අනුලෝම වෙන විදිහට බෝධිපාක්ෂික ධර්මයම වැඩෙන විදිහට ඔහු සිත පවත්වනවා. එන්න ඒ සිත් මනෝද්වාරික මෙතන සඳහන් කරපුව උපදීන මනෝද්වාරික කුසල ජවන හැටියන්නේ. එහෙම මනෝද්වාරික කුසල ජවනයන් පවත්වපු නිසා මොකක්ද සිද්ධ වෙන්නේ? ඔහුට ඒ කුසල් සිතේ ඇඳිලා යනකොට, సంతානේ ඇඳිලා යනකොට, ප්‍රබලව පහළ වෙනකොට, බලවත්සේ පහළ වෙනකොට ඒ බලවත් වූ චිත්ත චෛතසික ධර්මයන්ගේ තියෙනවා එක්තරා ශක්තියක්. කලිනුත් අපි සඳහන් කළා එක පකතෝපනිශ්‍රය ප්‍රත්‍ය ශක්තිය. මෙන්න මේ පකතෝපනිශ්‍රය ප්‍රත්‍ය ශක්තියට පුළුවන් ඒ බලවත් වූ කුසල ජවනය නැති වෙලා ගොස් භව ගණනාවකින් කල්ප ගණනාවකින් වුණත් යම් නැවත කුසලයක් ඉපදීම් පිණිස තමන්ගේ පකතෝපනිශ්‍රය ප්‍රත්‍ය ශක්තියෙන් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මසෝපනිශ්‍රය පච්චේන පච්චයෝ කියපු ආකාරයෙන් ප්‍රත්‍ය වෙන්න. අන්නේ විදිහට සංසාර කරගත්ත ඇති කරගත්ත
නුවණ උපදවා තිබුණ කුසල ජවනයන් දැන් මේ පුද්ගලයාට ප්‍රත්‍ය වෙනවා. මොකටද ප්‍රත්‍ය වෙන්නේ? මොකටද ප්‍රත්‍ය වෙන්නේ? ඔහුගේ ආවර්ජන ඔහුට පැවතගෙන එන භවංග සන්තතිය සිඳ ආවර්ජන චිත්තය පහළ වීම සඳහා ප්‍රත්‍ය වෙනවා. ඒ ආවර්ජන සිත තමයි තස්සාහි වසේනසා කුසලුප්පත්තිය උපනිස්සය හෝති. ඒ වැඩිම වශයෙන් කුසල් ඉපදීමට මේ උපනිශ්‍රේ වෙනවා. ඒ උපනිශ්‍රේ වෙන්නේ කොහොමද? ඒ උපනිශ්‍රේ වෙන්නේ පකතෝප නිශ්‍රේ වශයෙන්. පකතෝප නිශ්‍රේ වශයෙන් උපනිශ්‍රේ වී මොකද්ද සිද්ධ වෙන්නේ? අර අතීතයේ කරගත්තා කුසල ධර්මයන්ගේ ශක්තියෙන් උපදවාගත් ඥානයේ ප්‍රඥාවේ බලයෙන් ඔහුට උපදිනවා. ඒ උපනිශ්‍රය කොටගෙන භවංග සිත ඇති වෙනවා. සමා වෙන්න ආවර්ජන චිත්තය පහළ වෙනවා. ඒ කියන්නේ මේ උපනිශ්‍රය කොටගෙන තමයි ඊළඟට කුසලය දැන් උපදින්න යන්නේ. මේ චිත්ත වීතිය ඊළඟට ජවන කුසල බවට පත් වෙන්නේ. ජවනයන් කුසල බවට පත් වෙන්නේ ඇයි? මේ පුරුද්ද පුහුණුව සහිත ආවර්ජන චිත්තයක් පහළ වීමෙන්. ඒ ආවර්ජනාව තමයි යොතන ආවට්ටනා කියලා හඳුන්වන්නේ. ආවර්ජනාහි භවංග චිත්තං ආවට්ටේති ආවට්ටනා. ආවර්ජනාවෙන් භවංග සිත වළක්වන නිසා දැන් චිත්ත වීති දෙකක් අතර භවංග සිත් පරම්පරාවක් ඇති වෙනවා. මේ භවංග සිත් පරම්පරාව එක දිගට යන්න නොදී අවසන් වෙන්නේ භවංග චලනයේ භවංග උපච්ඡේද වෙලා ආවර්ජන සිතක් පහළ වීමයි. ඒ මනෝද්වාර ආවර්ජනය වෙන්න පුළුවන්, පංචද්වාර ආවර්ජනය වෙන්න පුළුවන්. ඒ ආවර්ජනයේ විසින් භවංග සිත් පෙළ නවත්තනවා. එතනින් එහාට ඇති වෙන්නේ වීති සිත්. භවංග සිත් නෙමෙයි. භවංග සිත් වළක්වන නිසා ආවර්ජන චිත්තයට කියනවා ආවට්ටන කියලා. ඊට පස්සේ අනුවණු ආවට්ටේති අන්වාවට්ටනා. මේ නැවත ප්‍රත්‍ය ලැබෙනකොට නැවත සිද්ධ වෙනවා. ඒක නිසා අන්වාවට්ටනා කියලා හඳුන්වනවා. ඊළඟට භවංගාරම්මනතෝ අඤ්ඤං ආභුජ්ජතිති ආභෝගෝ. භවංග සන්තතිය තිබිච්ච සිත් අරමුණු කරන කම්ම නිමිති ගති නිමිති හැර අලුත් අරමුණක් අරමුණු කරන නිසා, මෙනෙහි කරන නිසා, මනසිකාර කරන නිසා ආභෝග චිත්ත කියලත් මේක හඳුනනවා. ආභෝගෝ කියලත් හඳුනනවා. කුමක්ද? පංචද්වාරා වජ්ජනේ නැත්තම් මනෝද්වාරා වජ්ජනය. ඒ වගේම මේ හඳුනනවා සමන්නාහරතිති සමන්නාහාරෝ. එමාරුන්න සිත් වෙත සිත් පෙළ යොමු කරන නිසා මේ ආවර්ජන චිත්තේ සමන්නාහාර කියලත් හඳුන්වනවා. ඒක නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා හත්තිපදෝපම සූත්‍රයේදී සඳහන් කරන්නේ චක්කුංචාවුසෝ අපරිබින්නං හෝති බාහිරාච රූපා ආපාතං ආගච්ඡති තජ්ජෝච සමන්නාහාරෝ හෝති ඒවං තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ හෝති කියලා චක්කු විඥානය ඇති වෙනකොට නොබිඳුණු හැක් තියෙන්න ඕනේ. අරමුණක් ආපාතගත වෙන්න ඕනේ. වෙන ඒ දෙසට මේ මානසිකාරය යොමු වෙන්න ඕනේ. එතන මානසිකාරය කියලා කියන්නේ ආවර්ජන චිත්තය කියලා හඳුන්වන්නේ සමන්නාහාර තජ්ජෝ සමන්නාහාරෝ කියලා. එතකොට ආවර්ජනයේ තමයි මේ සමන්නාහාර කියලා කියන්නේ. තදේවා රම්මනං අත්තානං අනුබන්දිත්වා uppajjamanan මනසි
කරෝති තපේති මනසික. ඒ කියන්නේ එමාරමුණම තමන්ට පසුව උපදින සිත්වලට මෙනෙහි කරවයි තබන්නේ මානසිකාර නම් වේ කියලා කියනවා. එතකොට මෙතන මේ ටීකා පාඨය පැහැදිලි කරන්නේ අතීතයේ අපි විපස්සනා කිරීම සත්‍යානුලෝමික ඥානයන් ඇති කර ගැනීම කියන උත්කෘෂ්ඨ කුසලයන්ගේ පටන් කුසලයන් දක්වා යටත් පිරිසෙන් මසුරු මල සිඳලීම් ආදී වශයෙන් ඇති කරගත්තා වූ කුසලයන් හි පටන් මේ ඇති කරගත්තා වූ කුසලයන් හුරු කරගත්ත ඥානය කරන කොටගෙන අනාගතයේ අපේ సంతాනි කුසල් උපදිනවා නම් අන්නේ කුසලයට ප්‍රත්‍ය වෙන ආවජ්ජනයක් තියෙනවා නම් අන්නේ ආවජ්ජනය තමයි මෙතනදී යෝනිසෝ මනසිකාරය කියලා සඳහන් කරන්නේ. මේක තවත් හොඳට පැහැදිලි වෙන තැනක් තමයි විස්තර කරන තැනක් අපිට හම්බ වෙනවා. ඒ තමයි අභිධම්මත්ත විකාසිනී අභිධම්මාවතාර ටීකාවේදී මෙන්න මෙහිම පැහැදිලි වෙනවා. අසති යෝනිසෝ මනසිකාරේ කුසලස්ස අනුප්පජ්ජනතෝ සචිත තස්මින් උප්පජ්ජනතෝ තස්සසෝ ආසන්න කාරණන්ති ආහ යෝනිසෝ මනසිකාර පදට්ටානන්ති. මේකේ කියවෙන්නේ යෝනිසෝ මනසිකාරය නැති කල්හි කුසල් නූපදින බැවින් ඇති කල්හිම උපදින බැවින් ඒ කුසලයට ආසන්න කාරණයයි යෝනිසෝ මනසිකාර පදට්ටානං යයි කියන ලදී. කොහෙද? අභිධම්මාවතාරේ සහ ධම්මසංගණී අට කතාවේ. තත්ත යෝනිසෝ පතේන උපායේන මනසිකාරෝ යෝනිසෝ මනසිකාරෝ. අනිතනදී පදයේ හැදෙන හැටි දක්වනවා ටීකාචාර්යින් වහන්සේ. යෝනිසෝ එහිදී කුසල් දහම් උපදිනසේ. යෝනිසෝ කියන්නේ ඒකයි. යෝනි කියන්නේ ඉපදීමත්නේ. යෝනිය කියලා කියන්නේ සත්‍ය උපදින තැන. ඒ වගේ මෙතනදී කුසල් දහම් උපදින සේ පතේන ඊට අවශ්‍ය කරන නිසි මාර්ගයෙන් උපායේන ඊට අවශ්‍ය කරන උපායෙන් මනසිකාරෝ මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? ඵලය වෙන කුසලය උපදින විදිහට ඒ උපදින මාර්ගයෙන් ඒ උපදින උපායෙන් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරෝ කියලා කියන්නේ. අර්ථ වශයෙන් කියන්නේ අභිදේයාර්ථ වශයෙන් ගත්තාම සානුසය సంతానතෝ චන්නං ద్వාර මාපාතගත සේවාරම්මනේසු පතිරූපදේශ වාසාදි සම්පත්තියා කුසල ධම්මානම් පච්චේ භාවේන භවංගං ආවට්ටෙත්වා uppන්න මාවජ්ජනං යෝනිසෝ මනසිකාරෝ නාම. ඍජුවම ප්‍රකාශ කරනවා අර්ථ වශයෙන්. කියන්නේ අභිදේයාර්ථ වශයෙන් මේ ගත්තහම කිසිවක් නෙමේ. එය අනුසව సంతాන වශයෙන් කියන්නේ කලක් පුරුදු කිරීම වශයෙන් සදොරින් අරමුණු ආපාතගත වූ කල්හි. එතකොට පංචද්වාරයේ විතරක් නෙමෙයි
මනෝද්වාරය කියන සදොරටම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන යම්කිසි අරමුණක් මුණ ගැසුනහම අර කලක් තිස්සේ පවත්වපු කුසලය පතිරූප දේශ වාසාදී ප්‍රත්‍යයන් ලැබීම කරන කොටගෙන කුසලයන්ට ප්‍රත්‍යභාවයෙන් භවංග සන්තතිය වලක්වා උපදින ආවජ්ජනය ඒ කියන්නේ පංචද්වාරාවජ්ජන සිත හෝ මනෝද්වාරාවජ්ජන සිත තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට සමහර විට සමහර කෙනෙක් අතිගෞරවනීය රේරුකාණී චන්දවිමල නාහිමියන් වහන්සේ මගේ මතක හැටියට මම හරිනම් අභිධර්ම මූලික කරුණු ග්‍රන්ථෙහිම මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ පංචද්වාරාවජ්ජනේ සහ මනෝද්වාරාවජ්ජනයයි කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ පැහැදිලි කිරීමට අනුව. එතකොට අභිදේයාර්ථ වශයෙන් යෝනිසෝ මනසිකාරය කියන්නේ අනිකක් නෙමේ පංචද්වාරාවජ්ජනේ සහ මනෝද්වාරාවජ්ජනේ. පංචද්වාරාවජ්ජනේ සහ මනෝද්වාරාවජ්ජනේ කියලා කිව්වහම හිතන්න එපා ඒ සිත් දෙක කියලා. ඒ සිත් දෙක විතරක් නෙමේ තත්සම්පයුක්ත චෛතසිකත් එයට අදාළයි. ඒ චිත්ත චෛතසික චිත්තෝත්පාදයම තමයි එතන ආවර්ජනීය බවට පත් වෙන්නේ. එතකොට මෙම පැහැදිලි කිරීම අනුව පෙනී යන්නේ යෝනිසෝ මනසිකාරය යනු අනෙකක් නොව ආවර්ජන චිත්තය බවයි. මෙහිදී සිත යයි කී කල්හි තත්සම්පයුක්ත චෛතසිකද සැලකිය යුතුය. නම් පංචද්වාරාවජ්ජනේ හෝ මනෝද්වාරාවජ්ජනයයි. යෝනිසෝ මනසිකාරයයි කීතන මනසිකාරයයි කියවෙන්නේ මෙම සිත් දෙක මිස මනසිකාර චෛතසිකය නොවේ. මක්නිසාදයක් මනසිකාරය වනාහි තෙවදෑරුම්ය. මනසිකාරය මනසිකාරය කිව්වම හැමතැනම කියන්නේ මනසිකාර චෛතසිකය නෙමෙයි. වීති පටිපාදක මනසිකාරය, ජවන පටිපාදක මනසිකාරය හා ආරම්මන පටිපාදක මනසිකාරය කියලා මනසිකාර තුනක් තිබෙන බව විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරනවා. එතනදී කියවෙන විදිහට වීති පටිපාදක මනසිකාරය කියන්නේ පච්චද්වාරාවජ්ජන සිත. මොකද එතනින් වීති සිත් ඇති වෙන්න ආරම්භ කරනවා. චක්කු විඤ්ඤාණ ආදී පංච විඤ්ඤාණ වලින් එකක් සම්පටිච්ඡන සම්තීර්ණ ඕට්ටපන ජවන ආදී වශයෙන්. ජවන පටිපාදක මනසිකාරය කියලා දෙවෙනි මනසිකාරය හඳුන්වන්නේ වොට්ටපන කෘත්‍ය පංචද්වාරික චිත්ත වීති සමාන පංචද්වාරික චිත්ත වීති වල වොට්ටපන කෘත්‍ය සිද්ධ කරන මනෝද්වාරික චිත්ත වීති වල මනෝද්වාරාවජ්ජන කෘත්‍ය සිද්ධ කරන මනෝද්වාරික සිත නැත්තම් අහේතුක ක්‍රියා උපේක්ඛා සහගත මනෝවිඤ්ඤාණ ධාතුව. එතනදී මෙන්න මේ චිත්තය තමන්ට අනතුරුව ජවනයන් ඉපදීමට උපකාර කරනවා. වොට්ටපන සිතත් ඊට අනතුරුව උපදීන ජවනයන්. ඊළඟට මනෝද්වාරාවජ්ජනයේ අනතුරුව පහළ වෙන්නේ ජවනයන්. ඒ සඳහා ප්‍රත්‍ය වෙන නිසා ජවන පටිපාදක මනසිකාරය කියලා හඳුන්වනවා. ඊළඟට ආරම්මන පටිපාදක මනසිකාරය. අනේ මනසිකාරය තමයි මනසිකාර චෛතසිකය කියන්නේ. කියන්නේ තමන් සමග උපදින චිත්ත චෛතසික ධර්මයන් නිශ්චිත අරමුණක යොදවන නිසා යට කියනවා මනසිකාර චෛතසිකය කියලා. මෙහිදී ආරම්භන පටිපාදක මනසිකාර සංඛ්‍යාත චෛතසිකය අදහස් නොකරයි. මේ යෝනිසෝ මනසිකාර කතාවේදී මේ තුන්වෙනි එක මනසිකාර චෛතසිකය නෙමෙයි මනසිකාර කියලා කතා කරන්නේ. මෙහිදී අදහස් කරනු ලබන්නේ ආවර්ජන සිත් දෙකයි. මෙතනදී ගන්නේ ආවර්ජන සිත් දෙක තත් සම්පයුක්ත චෛතසික සමග. ඒ අනුව යෝනිසෝ මනසිකාරය යනු
මානසිකාර චෛතසිකය බව පැහැදිලිය. ආවචන සිත් දෙක ගැනීමෙන් එහි යෙදෙන චෛතසිකද අදහස් කරයි. එම සිත් දෙකම අහේතුක ක්‍රියාසිට්ය. ආවචන සිත් දෙක කියලා කියන්නේ අහේතුක ක්‍රියාසිට එකක්. එබැවින් ඒ සමග ප්‍රඥාවද නොයේදී. අහේතුක සිත් එක ප්‍රඥාව යෙදෙන්නේ නැති බව ඔබ දන්නවා. එසේනම් යෝනිසෝ මනසිකාරය යනු ප්‍රඥාවද? එහෙනම් යෝනිසෝ මනසිකාරය ප්‍රඥාව වෙන්න බෑ. එබැවින් යෝනිසෝ මනසිකාරය යනු නුවණින් මෙනෙහි කිරීමේ නොකියා උපාය මනසිකාරය හෝ පත මනසිකාරයයි කියන ලදී. ඒක නිසා තමයි අට කථාචාර්යින් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියන්නේ උපාය මනසිකාරය පත මනසිකාරය කියලා අට කතාවේ පැහැදිලි කරේ. ඒ අනුව කුසල් සිත් උපදිනසේ උපායෙන් නිවැරදි මාර්ගයෙන් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයයි. උපාය කියන්නේ මොකක්ද? කුසලය නැත්තම් නිර්වද්‍ය ජවනයක් උපදින උපායෙන්. එම මාර්ගයෙන් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඉහත දැක්වුණු ධම්මසංගණි අනුටීකා පාඨයෙන්ද ඉන්පසුව දැක්වූ අටුවා පාඨයෙන්ද කුසල් උපදින්නට මෙම යෝනිසෝ මනසිකාරය අවශ්‍යම බව දක්වන ලදී. එබැවින් ඒ පිළිබඳව විමසා බැලිය යුතුය. අප විසින් අතීතයේ උපදවන ලද සුතමේ ඥානය හෝ ප්‍රඥාව පසුව නුවණ පහළ වීමට පකතෝපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍යවන බව මීට පෙර සඳහන් කරන ලදී. අපි කලින් සඳහන් කළා පකතෝපනිශ්‍රය අවශ්‍යයි කියලා. අපිට පසුව කුසල් උපදින්නට උපකාර වෙනවා කියලා. ඒ ආකාරයෙන්ම යම් අරමුණක් මුණ ගැසුණු විට එම අරමුණ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයේද එයින් පසුව අකුසල් ඉපදීමට ප්‍රත්‍ය වේ. ඔය කියපු විදිහට අතීත සංසාරේ අකුසල් කරලා තිබීමෙන් ඒ අකුසල ධර්ම ප්‍රත්‍ය වෙනව කොහොමද? නැවත අකුසල ධර්මයන් ඉපදීමට. ඒකයි මේ පකතෝපනිශ්‍රයට පමණක් මේ දේ කරන්නත් බෑ. ඒකයි අර අභිධම්මත් විභාවිනී ටීකාචාර්යින් වහන්සේ පතිරෝපදේශාදී ප්‍රත්‍යයන් ලැබගෙන කියලා කියන්නේ. හොඳද? ඒ කියන්නේ ඒකයි යෝනිසෝ මනසිකාරයට කරින් භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂ සංසේවනය හා සද්ධර්ම ශ්‍රවණය කියන කාරණේ යොමු කරන්නේ. මොකද අතීතේ කොතරම් ධර්මයක් ශ්‍රවණය කරලා තිබුණත් ධර්ම මාර්ගය හැසිරලා තිබුණත් මේ ජීවිතේ පාප මිත්‍රයන් සේවනය කරනවා නම් අසත් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් නුසුදුසු ප්‍රදේශවල වාසය කරනවා නම් සමහරවිට කුසල් සිත් නෙමෙයි ඇති වෙන්නේ අර සංසාර කරපු අපි කරපු අකුසලුත් තියෙනවා. ඒ අකුසලයන්ගෙන් ඇතිවෙච්ච පකතෝපනිශ්‍රේ ප්‍රත්‍ය ශක්තිය බලපාලා යෝනිසෝ මනසිකාරය වෙනුවට ඒ වෙලාවට ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරය. එහෙම නොවෙන්න නම් අනිකුත් කල්යාණ මිත්‍රතාවය ආදී ප්‍රත්‍ය ධර්ම යෙදෙන්න ඕන. එකයි භාග්‍යවතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රයා මත පිහිටලා තියෙන්නේ කියලා. කියන්නේ කවුරු හරි හිතනවා නම් මේ තනියම මට මේ මාර්ගය උපදවා ගන්න පුළුවන්. එහෙනම් ඒ මහ බෝධිසත්වයෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට ඒ කරන්න පුළුවන්කම නැහැ. න්‍යායාත්මකයි විද්‍යාත්මකයි පදනම් සහිතව තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඉතින් මේ කියපු විදිහට මෙසේ ප්‍රඥාව අකුසලයේ උපදින්න අයෝනිසෝ මනසිකාර්ය මුල් වෙනවා වගේ එයට ඉඩ නොදී යෝනිසෝ මනසිකාර්ය කුසල් ඉපදීමට ප්‍රත්‍ය වේ. මෙසේ ප්‍රඥාව කුසල් ඉපදීමට පකතෝපනිශ්‍රේ වශයෙන් ප්‍රත්‍යවන බව දත යුතුය. අනේකයි ප්‍රඥාවේ කියන්නේ යෝනිසෝ මනසිකාරය නෙමෙයි යෝනිසෝ මනසිකාරය උපදින්න ප්‍රත්‍ය වෙච්ච අතීත ඒ කරගත්තා වූ ඥාන සම්පයුක්ත කුසල් තියෙන්නට ඕනේ. එහි උපනිශ්‍රේ ශක්තිය ලැබෙන්නට ඕනේ.
ඒ විදිහට තමයි ප්‍රඥාව කුසල් ඕනෑම කුසලයක් උපදින්නට ප්‍රත්‍ය වෙන්නේ ආසන්නත කාරණය වෙන්නේ. සන්තානයේ යම් එබඳු බලවත් ප්‍රඥාවක් ඉපිද නිරුද්ධ වූ පසු කල්ප ගණනකින් පසු වූවද යෝනිසෝ මනසිකාරයෙන් භවංග සන්තතිය නතර කොට සිත කුසලයේ යෙදවීමේ හැකියාව පකතෝපනිශ්‍රේ ප්‍රතිශක්තියට ඇත. ඒ පිළිබඳව ඔබේ දැනුවත් බවක් කිසිසේත්ම අවශ්‍ය නොවේ. මේ දැන් එතකොට මේ පකතෝපනිශ්‍රේ මෙව්වා අපි දන්නවද? අනේ ඉතින් ඒ දන්නේ නැතු ඕව කොහොමද ඇති? එහෙම කතන්දරයක් නෑ. මේ ලෝකේ අපි නොදැන හිටියත් දැනගෙන හිටියත් වසක් විසක් යවුනොත් මරණයට පත් වෙනවා. බේතක් හේතක් එකට වැටුනොත් අපි සුවපත් වෙනවා. ඒ බේත ක්‍රියාත්මක වෙන්නේ කොහොමදවත්, වසවිස ක්‍රියාත්මක වෙන්නේ කොහොමදවත් කියලා අපි දැනගෙන ඉන්න අවශ්‍යතාවයක් නෑ. ඒවා ලෝකේ න්‍යාය ධර්ම. ඒ විදිහට මිහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන බැවින් ඥාන සම්පයුක්ත වීමට තරම් ඉන්ද්‍රිය මුහුකුරා නොගිය කුඩා දරුවන් පවා පකතෝපනිශ්‍රේ බලයෙන් යෝනිසෝ මනසිකාර කොට ඥාන සම්පයුක්ත කුසල උපදවාගත නොහැකි වුවත් ඥාන විප්‍රයුක්ත කුසල හෝ උපදන බව දත යුතුය. ඒකයි මෙන්න මේ ක්‍රමවේදයෙන් තමයි පුංචි දරුවන්ට පවා තිරිසන් සතුන්ට පවා අර හුරුවට ඥාන සම්පයුක්ත කුසල උපදවන්න බැරි වුණත් ප්‍රඥාව පකතෝපනිශ්‍රය කරගෙන ඥාන විප්‍රයුක්ත කුසල හරි උපදවා ගන්න. එහෙනම් සියලු කුසල් කෝසල්ද සම්භූතාර්ථයෙන් කුසල් වෙනවා කිව්වොත් පෙරද්දක් නැහැ. එබැවින් තව කාරණයක් අපිට වටිනවා. ඒ තමයි අද ඇති කරගන්නා වූ මෙම ඥානය. දැන් මේ ඔබ ඥානය ඇති කරගනිමින් ඉන්නේ. මේ සුළුයි කියලා තකන්න එපා. මේ ඥානය මතු කුසල් උපදවන්නට උපනිශ්‍රය වන බව දැන කුසල් දහම් වල නැවත යෙදෙමි කුසල ඡන්දයෙන් ක්‍රියා කළ යුතුයි. ඔබට පුළුවන් නම් උසස් ඥානයක් උපදව ගන්න. ඒ ඔබට ඊට වැඩිය උසස් ඥානයක් අනාගතේ උපදවන්න ඒකාන්තයෙන් ප්‍රත්‍ය වෙනවමයි. ඒක නිසා දැන් ආයෝජනය කරන්න. ඔබට ලැබුණු මේ පෙර කළ කුසලයෙන් ඔබට ලැබුණු මේ පංචස්කන්ධය අනිත්‍ය පංචස්කන්ධය ඔබ ආයෝජනය කරන්න. එය ආයෝජනයක් කරගන්න ඔබට පුළුවන් මේ ධර්මයේ හැසිරීමෙන් නැවත කුසල උපදවා ගැනීම, ප්‍රඥාව උපදවා ගැනීම. ඒ කටයුත්තේ යෙදෙන්න. මෙසේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද්දේ කෞශල්‍ය සම්භූතාර්ථයෙන් කියන්නේ කෝසල්‍ය සම්භූතාර්ථයෙන් කියන්නේ ප්‍රඥාව නිසා කුසල් උපදිනවා කියන එක කෙසේනම් සිදු වෙන්නේද කියන කාරණය. ඉතින් තවත් මේ කුසලයේ අර්ථ දක්වීම් කිහිපයක් තියෙනවා. ඒවත් අපි කෙටියෙන් ඉදිරියට කතා කරමු ඊළඟ පාඩම් වලදී.